ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අපේ පසුගිය වීඩියෝව දක්වා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කෝසල්ල හෙවත් ප්‍රඥාව ඥාන සම්පයුක්ත කුසල් සිත්වල පහළවීමට වගේම ඥාන විප්‍රයුක්ත කුසල් සිත්වල පහළවීමටත් ප්‍රත්‍ය වෙන්නේ මොන විදිහෙන්ද? ඒ වගේම කොහොමද කෝසල්ල සම්භූතාර්ථයෙන් ඥාන සම්පයුක්ත කුසල් සිත් වගේම ඥාන විප්‍රයුක්ත කුසල් සිද්ද කුසල නම් වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි ඊළඟට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මසංගණී අට කතාව නැත්නම් අත්තසාලිනී එහෙම මින් ඉදිරියට කරලා තියෙන තවත් නිර්වචනයන් කොහොමද මේ කුසලයේ පිළිබඳව අපිට පැහැදිලි කරන කියන කාරණය අධ්‍යයනය කරන්න. එතකොට අපිට එතනදී මුණ ගැසෙනවා ඊටාම ප්‍රසිද්ධ නිර්වචනයක්. ඒ තමයි කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සේතිති කුසලා කියන මෙන්න මේ නිර්වචනය. මේ නිර්වචනය බොහොම ප්‍රසිද්ධයි, බොහෝ දෙනෙක් අහලා තියෙන නිර්වචනයක්. මේ සරල අර්ථය තමයි පිළිකුල් වූ පාප ධර්ම. කුච්චිතේ පාපකේ කියන්නේ ඒකයි. පිළිකුල් වූ පාප ධර්ම සොලවති, චලනය කරති, කම්පා කරති, විනාශ කරති යන අර්ථයෙන් කුසල නම් වේ. එතකොට මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන ධම්මසංගණී මූල ටීකාවේ සඳහන් වෙනවා සලයන්ති පේයාලං විද්දන්සේතිති එත පුරිමස්ස පච්චිමං අත්ත වචනං අතවා සලනස්ස අත්ත දීපනාති චලනාදීනි තීනි තදංග පහනාදීහි යෝචේ දබ්බානි කියලා සඳහන් කරනවා. එතකොට එතනදී සඳහන් කරන්නේ මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සේන්ති කියලා පද හතරක් මෙතන කියවෙනවානේ. එතකොට මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සේන්ති කියන වචන වලින් එක අර්ථ විකල්පයක් තමයි මූල ටීකාචාර්යින් වහන්සේ ඉදිරිපත් කරනවා. සලයන්ති කියලා කියන්නේ සොලවනවා කියන අර්ථයයි කියලා දෙවෙනි පදයෙන් කියවෙනවා. චලනය කරනවායි කියලා කියන්නේ කම්පා කරනවායි කියන අදහසයි කියලා තුන්වෙනි වචනයෙන් කියවෙනවා. කම්පා කරනවායි කියන්නේ විනාශ කරනවායි කියන අර්ථය කියලා හතරවෙනි වචනයෙන් කියනවා කියලා ඉස්සරහෙන් තියෙන වචනය දෙවෙනියට ඊළඟට තියෙන වචනයෙන් අර්ථ විග්‍රහ කරනවා කියලා එක අර්ථ විකල්පයක් මූල ටීකාචාර්යින් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊළඟට මූල ටීකාචාර්යින් වහන්සේ ඉදිරිපත් කරන අර්ථය තමයි මේ සෙලවීම සලයන්ති කියන වචනය චලයන්ති ආදී වචන තුනෙන් මේක විග්‍රහ කරන්න ඕනේ. කියන්නේ සලයන්ති කියන වචනයත් එක්ක චලයන්ති කියන පද තුන යොදා මෙහි අර්ථය සැලකිය යුතුයි. සලයන්ති කියලා කියන්නේ මූල අර්ථය
කුසලයේ තියෙන ඒ කියන්නේ ලාමක වූ පාප ධර්මයන් සෙලවීමට පත් කරනවා කියන එක තමයි එහි මූල අර්ථය. නමුත් ඒ අර්ථය පැහැදිලි වෙන්නේ ඒ සලයන්ති කියන එකත් එක්ක වෙන් වශයෙන් සලයන්ති චලයන්ති සලයන්ති කම්පෙන්ති සලයන්ති විද්දන්සෙන්ති කියන මේ පසුව යෙදෙන පද තුන ගැළපීමෙන් කියලා මූල ටීකාචාර්යින් වහන්සේ පැහැදිලි කරනවා. ඒ යෙදීමෙන් මේ විශේෂ අර්ථයක් අටකථාචාර්යින් වහන්සේ ඉස්මතු කර දැක්වුවා කියන එක තමයි මූල ටීකාචාර්යින් වහන්සේගේ මතය වෙන්නේ. එතකොට ඒ කියවෙන්නේ කුමක්ද කියලා බැලුවොත් එයින් කියවෙන්නේ මෙන්න මේ අදහස. කුච්චිතේ කියලා කියන්නේ පිළිකුල් කටයුතු වූ, පාපකේ කියන්නේ ලාමක වූ, ධම්මේ කියලා කියන්නේ නිස්සත්ත්ව වූ නිජීව වූ පරමාර්ථ ධර්ම සමූහය. එතකොට කුච්චිතේ පාපකේ ධම්මේ කියලා කියන්නේ පිළිකුල් කටයුතු වූ, ලාමක වූ ධර්ම සමූහය. ඒ කියන්නේ අකුසල් සිත් 12ත් තත් සම්පයුක්ත චෛතසික 27ත් කියන මෙන්න මේ අකුසල ධර්ම. සලයන්ති චලයන්ති අන සලයන්ති කියන වචනයත් එක්ක චලයන්ති කියන වචනයත් යදුවහම සොලවත් හෙවත් චලනය කරත් කියන නැත්නම් සොලවා චලනය කරත් කියන අර්ථය ලැබෙනවා. සොලවා චලනය කරයි කියන එක ඇත්තටම බැලුවහම මේක මේ වේ වචන. සලයන්ති කියන එකත් කියන්නේ සොලවනවා, චලයන්ති කියන්නේ සොලවනවා සිංහලෙන් ගත්තාම. එතකොට එකම වචනය එක ළඟ යෙදීමෙන් එක අර්ථයක් දෙනවා. ඒ තමයි ලාමක අකුසල ධර්ම තදංග වශයෙන් ප්‍රහාණය කරන කාමාවචර කුසල් සිත් 8 අදහස් කරනවා. මෙතනදී අදහස් කරන්නේ එතකොට සලයන්ති චලයන්ති කියන එකෙන් එක්තරා දැන් කුසල් සිත් 21ක් තියෙනවානේ. ඒ කුසල් සිත් 21කින් කුසල් සිත් 8ක් තමයි මෙතනදී පැහැදිලි කරන්නේ කාමාවචර කුසල් සිත් 8. කුමන අර්ථයකින්ද? ලාමක අකුසල ධර්ම තදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියන අර්ථයෙන්. තදංග කියලා කියන්නේ යමක් අරමුණු වෙනවාද ඒ අරමුණු වෙන්නා වූ ධර්මයේ පිළිබඳව මේ කුසලය රාගාදී ක්ලේශ ධර්මයන් ලෝභ මූල අකුසල සිත් ආදී අකුසල ධර්මයන් පහළ වෙන්න දෙන්නේ නැහැ. වළක්වනවා. ඒ මොහොතේ යටපත් කරනවා. මේක තමයි සලයන්ති චලයන්ති කියලා එතනින් සඳහන් කරන්නේ. ඊළඟට සලයන්ති කම්පෙන්ති කියන එකෙන් ඊට වැඩිය කෙලෙස් කම්පා කර දමන, තැති ගන්වන, පලාහරින ගතියක් රූපාවචර සහ අරූපාවචර කුසල් සිත් 9ට තියෙනවා. ඒ තමයි සොලවා කම්පා කරනවා කියලා සඳහන් කළේ සලයන්ති කම්පෙන්ති කියන වචනේ. ඉන් අදහස් කරන්නේ අකුසල ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම. විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම. හරියට තදංග ප්‍රහාණය කියන එක හරියට අඳුරේ පහනක් දැල්ලුවා වගේ. පහන නිවුණු ෂණයෙන් නැවත වතාවක් අඳුර පැතිරෙනවා. පහන නිවී යාමත් අඳුර පැතිරීමත් එකවර සිද්ධ වෙනවා. පහන දැල්වීමත් අඳුර පැතිරීමත් එකවර සිද්ධ වෙනවා. යගේ කුසලයක් මතුවීමත් එක්කම අකුසල ධර්මයන් දුරව යනවා. නැවත කුසල ධර්මයන් ඉවත් වීමත් සමගම අකුසල ධර්මයන් මතුව එනවා. හැබැයි විස්කම්බන ප්‍රහාණය ඊට වැඩිය බල සම්පන්න. ඒක හරියට පෙඳ පාසිප් තිබිච්ච දිය කඩਿੱත්තකින් නැත්තම් පොකුණකින් ඒ දිය සෙවල් එහා මෙහා කරලා වතුර ස්වල්පයක් ගන්නවා වගේ. ඒතර දිය සෙවල් අර වගේ වේගෙන් නැවත අර දිය කඩਿੱත්ත වහගන්නේ නැහැ. කලක් ගත වෙලා තමයි හිමීට ලං වෙලා නැවත අර දිය මතු පිට වසා ගන්නේ. අන්න
ඒ ආකාරයෙන් මේ රූපාවචර අරූපාවචර කුසල් සිත් උපදවා ගත්තහම ඒ කුසලයන්ගෙන් නැගී සිටියත් අකුසල ධර්මයන් අර තදංග ප්‍රහාණයේදී වගේ එක සැරේ චිත්තසංතානය වැළඳගන්නේ නැහැ, පැමිණෙන්නේ නැහැ. එය දුරස්ව තමයි පවතින්නේ. සමහර වෙලාවට මේ කුසල බලයෙන් බ්‍රහ්ම ලෝකාදී ප්‍රතිසන්දි ගත්තාම බොහෝ කාලයක් මේ අකුසල ධර්මයන්ගෙන් දුරස්ව වාසය කරන්නට පුළුවන්. ඒ කුසල් සිත් වලින් කල්ප ගණන් ඒ බඹලෝ වාසය කරලා නැවත මේ කාමාවචර ලෝකෙහි ප්‍රතිසන්දි ගත්තහමත් ඒ පුද්ගලයා හරියට නික්ලේශී උතුම් වගේ තමයි හැසිරෙන්නේ. නැවත ක්ලේශ ධර්මයන් පහළ වෙන්න, ලාමක ක්ලේශ ධර්මයන්, ඕලාරික ක්ලේශ ධර්මයන් පහළ වෙන්න සෑහෙන කලක් ගත වෙනවා. ඊට තද බල අරමුණු ලැබෙන්නට ඕනේ. එහෙම නැතුව කෙලෙස් දහම් නැගී නොසිටින ගතියක් පවා මෙහි තියෙනවා. ඒක නිසා තමයි මෙතනදී මේ විස්කම්බන ප්‍රහාණය දෙවනියට සඳහන් කරන්නේ. මේක සාමාන්‍යයෙන් අපි රූපාවචර අරූපාවචර ධානය නොලබපු කෙනෙක්ට උනත් දැක ගන්න පුළුවන්. තමන් සාමාන්‍යයෙන් කාමාවචර කුසල් දෙයක් දාන මේ පින්කමක් එහෙම නැත්නම් සිල් සමාදන් වෙන්න ගිය වෙලාවක ඒ කටයුත්තේ හොඳින් හිත යොදා කටයුතු කරනකොට අකුසල ධර්ම නැති වුණාට යම් යම් අවස්ථාවක යම් යම් අඩුපාඩුකම් අනික් අය අතින් සිද්ධ වෙනකොට සමහර වෙලාවට ද්වේෂ සිත් ඇතිවීම ආදී සිද්ධ වෙනවා. නමුත් අපි ගත්තාම භාවනාවක යෙදුනහම රූපාවචර අරූපාවචර ධානය දක්වා නොගියත් ඉතින් හිත හොඳින් සමාධිගතව සමාහිතව පවත්වා ගන්නට පුළුවන් වුණා නම් ඒ භාවනාවෙන් නැගිටලා සමහර වෙලාවට දවස් කිහිපයක් යනකම්ම සමහර විට පැය කිහිපයක් යනකම් හෝ අර වගේ තද බල ලාමක අකුසල ධර්මයන් හිතට ඇතුල් වෙන්නේ නැහැ. ඒක නිසා යන්තම් දුරකට භාවනාවක් දියුණු කර ගැනීමෙන් හිමානිසංස ලැබෙනවා නම් ඒකාන්තයෙන් මේ රූපාවචර අරූපාවචර ධානය උපදවා ගත්තා මොනතරම් හිත පිරිසිදු වෙනවද කියන එක, විස්කම්බන ප්‍රහාණය කියන එක මොනතරම් ප්‍රබලයක්ද කියන එක අපිට හිතා ගන්නට පුළුවන්. තුන්වෙනි කාරණය තමයි තාම වැදගත්. ඒ තමයි සලයන්ති විද්දන්සෙන්ති, සොලවා විනාශ කරත් කියන අර්ථය. එයින් අදහස් කරන්නේ ලෝකෝත්තර කුසල් සිත් 4. ඒතර ලෝකෝත්තර කුසල් සිත් වලින් මෙතන වැරදීමක් වෙලා තියෙනවා. සමුච්ඡේද වශයෙන් මෙතන සිද්ධ වෙන්නේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවා. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ හරියට ගහක් මුළු උමනින්ම උපුටා මුල් විනාශ කරාට පස්සේ නැවත දලුලා වැඩීමක් නැත්තේ යම්සේද එසේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග චිත්තයන්ගෙන් නැසිය යුතු ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළ විට ඒ సంతානේ නැවත කී අකුසල ධර්මයන් පහළ වීමක් නැතිවම ප්‍රහාණය වී යාම තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ. එතකොට මේ නිර්වචනය තුල සලයන්ති කියන පදය මූල වචනය වෙනවා. සෑම කුසලයක් තුරම මෙම අකුසල ධර්මයන් සොලවන ගතිය
අකුසල ධර්මයන් සෙලවීම කියලා මෙතන අදහස් කරන්නේ තිබෙන්න ඉඩ නොදෙන ගතිය. දැන් භවංග චලනය වුණාම එය භවංග උපච්ඡේදයට බලපානවා. ඒ වගේ තියෙන්න නොදෙන ගතිය, තිබිච්ච ප්‍රകൃතියෙන් ඉවත් කරන ගතිය සලයන්ති කියලා සඳහන් කරන. ඒ සියලු කුසල් සිත්වල මේ ගතිය තියෙනවා. ඊට පස්සේ චලයන්ති කියන වචනයෙන් තදංග ප්‍රහාණය, ඒ කියන්නේ කාමාවචර කුසල් සිත් ඇතිවීමෙන් කෙරෙන කාර්යභාරය සඳහන් වෙනවා. කම්පෙන්ති කියන එකෙන් රූපාවචර අරූපාවචර මහග්ගත කුසල් ඇතිවීමෙන් අකුසලයට වෙන බලපෑම කියවෙනවා. විද්දන්සෙන්ති කියන එකෙන් ලෝකෝත්තර කුසල් සිත් 4 පහළ වීමෙන් අකුසලයට කෙරෙන බලපෑම, බලවත් වූ බලපෑම එයින් සඳහන් කරනවා. මේ විදිහට තමයි මේ නිර්වචනය අපිට සඳහන් වෙන්නේ. එතකොට කුසල් කියලා කියන්නේ අකුසල් දුරු කර හැකි ධර්ම සමූහයකටයි. හැබැයි අකුසල් වලට කුසල් නැති කරන්නට බෑ. එයත් මතක තබා ගන්න. සංසාරේ අපි සිද්ධ කරගත්ත කුසල ධර්ම ඉස්මතුව පැමිණීම, විපාක දීමේ අවස්ථාව අකුසලයකට අරගන්නට පුළුවන්. එතකොට කුසලය පස්සට යනවා. කුසල විපාක නොදී ඒ කර්ම ශක්තිය පස්සට යනවා. නමුත් අපි ඇති කරගන්නා වූ කුසල ධර්මයන් නැසීමේ හැකියාව මේ අකුසල ධර්මයන්ට ඇත්තේ නැහැ. නමුත් කුසල් ඉපදවීමෙන් අකුසල ධර්මයන් නසන්නට පුළුවන්කම තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාරමී ගමන ගැන කල්පනා කරලා බලුවොත් මහ බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍යය කල්පලක්ෂයක් මහ බෝධිසත්වයන් හැටියට පාරමී ධර්ම පුරනවා. ඊට පස්සේ වාක් ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන, වාක් ප්‍රනිදාන දෙකත් එක්කව කරාම 20 සංඛ්‍යය කල්පලක්ෂයක්. ඒත් මේක අති දීර්ඝ කාලයක් තමයි. හැබැයි මේ අනවරාග්‍ර සංසාර ගමනත් එක්ක ගත්තාම බෝධිසත්වයන් වහන්සේගේ මේක ඉතාම සුළු, බොහෝම ස්වල්ප කාලයක්. අතිශය ස්වල්ප කාලයක්. මනින්න බැරි තරම් ස්වල්ප කාලයයි. මොකද අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව මේ අවිද්‍යාව අපිට පහළ වුණේ අහවල් කාලේ, අහවල් සමයේ මෙච්චර අවුරුදු 100,000 ගානකින්, ලක්ෂ ගණනකින් කියලා කාලයක් කියන්න බෑ. මේ පැමිණි ගමන තථාගතයන් වහන්සේත් එහෙමයි. පැමිණි ගමන අති දීර්ඝ කාලයක්. ඒ අති දීර්ඝ කාලෙදී මනෝ ප්‍රනිදානයේ ඉඳලා වීරිය වඩලා 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් තුල අරිහත්ත්වයට පත් වුණා, නැත්නම් බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත, කෙලෙස් සහමුලින් විනාශ කරලා දැම්ම, අකුසල ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා දැම්මා කියන්නේ කෙටි කාලයකින් කරපු දෙයක්. ඒක නිසා මේ අද අපි දන්න දිනවක වානු වලින් මහා දීර්ඝ කාලයක් කියලා සලකන්නේ නැතුව අද උත්සාහ කරනවා නම් වැඩි කල නොයවා මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කර. ඒකෙන් පේනවා මේ අකුසල ධර්ම කියන්නේ අපි බොරුවට මහා උදුම්මාගෙන හිටියට මොනතරම් දුර්වල දෙයක්ද කියලා. ඒක නිසා කුසලයට වැඩි තැන දෙන්න, කුසලයේ නිරන්තරයෙන් යෙදෙන්න කෙටි කාලයකින් ඔබට පුළුවන්කම ලැබෙනවා අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. හැබැයි අකුසල ධර්මයන්ට කිසිසේත්ම ඔබේ කුසලය, ඔබ යම් කුසලයක් උපදවා ගන්නවා නම් ඒ කුසලයේ නසන්නට පුළුවන් කමක් නැහැ කියන විශ්වාසයත් හිතේ පාත්ත ගන්න ඕනේ. මේ නිර්වචන හරහා අපිට ප්‍රකට කරන්නේ එන්නේ කාරණය. මේකෙන් වැරදියට තේරුම් ගන්න එපා. නිවන් දකින්න එක නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගමන හැල්ලුවට ලක් කිරීම නෙමෙයි අපි මේ සිද්ධ කරන්නේ.
තථාගතයන් වහන්සේ අතීතේ එහෙම කල්පනා කළා නම් මේ කටයුත්ත කරන්න බැරුව යනවා. මහා බෝධිසත්වයන් වහන්සේ 5,12,027ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙමින් මේ කරුණු දැන කියාගත්තා. දැන කියාගෙන කුසලයේම විශ්වාස කළා. කුසලයේ හැසිරීමෙන් ලැබෙන ඵලය ඒකාන්තයෙන් යහපත්ය කියන කාරණය විශ්වාස කළා. එහි යෙදුණා නිරන්තරයෙන්. ඒන් අර සාරා සංකේය මේ සමාවෙන්න අනවරාග්‍ර සංසාරේ පුරුදු පුහුණු කරගෙන ආපු මුළු සංසාර ගමනක හිතාගන්න බැරි තරම් දීර්ඝ කාලයක් නෙමේක. ඒ අති දීර්ඝ කාලය තුල ගොඩනගපු සියලු ආශ්‍රව ධර්මයන් කල්පනා කරලා බලන්න 20 අසංඛ්‍යය කල්පලක්ෂයක් ඇතුළත තමන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා සහ මුලින් විනාශ කරලා දාන්න. ඒ විනාශ කළා තථාගතයන් වහන්සේ අපිටත් පණිවිඩයක් දෙනවා. මම විනාශ කළා. තවත් විනාශ කරපු බොහෝ දෙනෙක් අතීතේ වැඩ හිටියා. වර්තමානයේ පහළ වෙනවා. අනාගතෙත් පහළ වෙනවා. ඒක නිසා මේ ගමන විශ්වාස කරන්න. මේ මග ගමන් කරන්න. ඔබට ඒකාන්තයෙන් මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න පුළුවන් කියලා මේ කෙලෙස් ධර්ම නසන මේ වැඩ පිළිවෙල මේ කුසල ධර්මයන් පිළිබඳව මෙච්චර පැහැදිලිව තථාගතයන් වහන්සේ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. එකින් එක වෙන් කරලා මෙන්න කාමාවචර කුසල් මෙන්න උපදවන තාලෙ මෙන්න රූපාවචර කුසල් මෙන්න ඒවා උපදවන මෙන්න අරූපාවචර කුසල් මේවා උපදවන හැටි මෙන්න ලෝකෝත්තර කුසල් මෙන්න මේ ලෝකෝත්තර කුසල් උපදවන හැටි ආදී වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. අපිට තියෙන්නේ මේ මග අනුගමනය කරන්න. ඊළඟ අර්ථකථනය තමයි නිර්වචනය තමයි කුච්චිතේනවා ආකාරේන සයන්තිති කුසා තේ අකුසල සංකාතේ කුසේ ලුණන්ති චින්දතිති කුසලා. තවද පිළිකුල් ආකාරයෙන් නිදා සිටින්නේ යන අර්ථයෙන් කුසා නම් වේ. ඒ අකුසල සංඛ්‍යාත කුසයෝ සිඳිති කුසල නම් වේ. කුස කියලා කියනවා නැවත වතාවක් නිදා සිටනවා කියන අර්ථය. නිදා සිටනවා කියන්නේ මේ හිතේ හිතවල තැම්පත් වෙලා ගෑවිලා තැවරිලා තියෙනවා කියන එක නෙමෙයි. මොකද එහෙම ගෑවිලා තැවරිලා එකකින් අනිකට ගිහිල්ලා තියෙන්න මේ ධර්මයන් එහෙම රූප වගේ එහෙම තියෙනවා නෙමෙයි. සිතක් ගත්තාම චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට බිඳි බිඳි යනව. නැවත හටගත්ත සිතක් නැවත හටගන්නෙත් නෑ. හටගත්ත සිතක් නිරුද්ධ වුණාට පස්සේ නැවත කවදාවත් හටගන්නෙත් ඒ කියන්නේ හටගෙන තිබිච්ච සිතක් නිරුද්ධ වෙලා ගිය සිතක් නැවත අපිට අලුතෙන් උපදින්නෙත් නැහැ. ඉපදිච්ච සිතක් නිරුද්ධ වුණාට පස්සේ නැවත හටගන්නෙත් නැහැ. ඒක නිසා සිතක් තව සිතත් එක්ක තැවරීමේ අවස්ථාවක් මෙතන ඇත්තේ නැහැ. ඒ වගේම ඉදිරියට එක දිගටම පවතින සිතකුත් సంతානයකුත් වතුර පාරක් ගලා එක දිගට යන සිතකුත් ඇත්තේ නැහැ. ඒක නිසා මෙතන මේ තැම්පත් වෙලා තියෙන නිදාගෙන ඉන්න තැම්පත් වෙලා තියෙන ගතිය නෙමෙයි ප්‍රත්‍යයන් නොලැබීම නිසා පහළ නොවී තියෙන කියන ගතිය. ප්‍රත්‍යයන් ලැබුණොත් පහළ වෙන්න පුළුවන් ගතිය సంతානය තුල තියෙනවයි කියන එක තමයි సంతානයේ අකුසල් නිදා සිටනවා කීමෙන් අදහස් කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පෘථග්ජන පුද්ගලයෙකුට රාගයේ උපදින අරමුණක් ඇති වුණොත් ලෝභ මූල සිත් 8න් එකක් උපදිනවා. ද්වේෂය ඇති වෙන්න ප්‍රත්‍යය දුනොත් අරමුණක් ලැබුණොත් ද්වේෂය උපදිනවා. රහතන් වහන්සේට අන්‍ය සත්වයන්ට රාගයේ උපදින අරමුණක් මුණ ගැසුණොත් රාග සිත් පහළ වෙන්නේ නැහැ.
ද්වේෂය ඇති විය යුතු කරුණක් මුණ ගැසුනොත් ද්වේෂය ඇති වෙන්නේ මොකද ප්‍රත්‍ය නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රත්‍ය නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය විය යුතුයි. තෘෂ්ණාව ප්‍රත්‍ය විය යුතුයි. මේ ප්‍රත්‍යයන් ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍යයන් ලැබුණ කල්හි උපදින්න පුළුවන්. නමුත් ප්‍රත්‍යයන් නැතිකම නිසා කෙනෙක් කුසල් දහම් කරගෙන යනකොට බොහොම සාන්ත මනසින් වාසය කරනකොට ඔහුට අකුසල් ඇති වෙන්න විදිහක් නැහැ. නමුත් ඒන් ටිකක් බැහැර වෙලා සාමාන්‍ය ලෝකයේ ලෞකික ජීවිතේ ජනයා සමග ගැටෙමින් වාසය කරනකොට අන්න අවස්ථාව තියෙන නිසා ඔහු තුල අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය වෙලා නැති නිසා රාග ද්වේෂ උපදින්න පුළුවන් අරමුණක් මුණ ගැහුණාම අන්න රාගය ද්වේෂය මතුවලා එනවා. එහෙම අවස්ථාව නැති වෙලාවට නිදා සිටින්නාසේ සිටින ගතිය මෙතනදි සඳහන් කරනවා කුස කියලා. මෙන්න මේ කුස සංඛ්‍යාත අකුසල් ධර්ම ප්‍රහාණය කරනවා කියන අර්ථයෙන් සිඳිනවා කියන අර්ථයෙන් කුසල නම් වෙනවා. අපහීන භාවේන సంతානේ සයමාන අකුසල ධම්මා රාගාදී අසුචි සම්පයෝගතෝ නානාවිද දුක්ඛ හේතුතෝච කුච්චිතේන ආකාරේන සයන්ති. ප්‍රහාණය නොවූ භාවයෙන් సంతානේ නිදා සිටින අකුසල ධර්ම රාගාදී අපිරිසිදු ක්ලේශ ධර්ම සමග සම්පයෝග බැවින්ද ජාත්‍යාදී අනේක විද දුක් වලට හේතු වන බැවින්ද පිළිකුල් ආකාරයෙන් සයනය කරති කියලා කියනවා. මේ හැංගිලා ඉන්න අකුසල ධර්ම කවදාවත් සුචි නැත්තම් පිරිසිදු සෝබන චෛතසිකත් එක්ක සම්පයුක්ත වෙන්නේ කිසි කලෙකත්. මේවා සම්පයුක්ත වෙනවා නම් සම්පයුක්ත වෙන්නේ හැම කල්හිම ක්ලේශ ධර්ම සමගමයි. ඒ වගේ මේවා පහළ වුණු කල්හි කිසි කලෙකත් සැපවත් ප්‍රතිඵලයක් කෙනක් තියෙන්නේ නෑ. මේවා පහළ වීමෙන් ජාත්‍යාදී අනේක දුක් වලට හේතු වීමයි හැම වෙලෙම සිද්ධ වෙන එක නිසා පිළිකුල් ආකාරයෙන් සයනය කරති කියලා සඳහන් කරනවා කියලා මූල ටීකාචාර්ය මහසෙත් පැහැදිලි කරනවා. ඊළඟ නිර්වචනය තමයි යතාවා උභය භාගකතං හත්තප්පදේශං ලුණන්ති ඒවමිමේපි uppන්න භාවේන උභය භාගකතං කිලේශපක්ඛං ලුණන්ති තස්මා කුසාවිය ලුණන්ති තිපි කුසලා. අවද කුස තන පත්‍ර ය ඇල්ලෝ තැනැත්තාගේ අත දෙපසින් කපන්නේ යම්සේද. කුස තන කියන තනපත්‍ර වර්ගය අල්ලලා ඇද්දාම අතට අහුවෙන දෙපැත් තනකොළයේ තියෙන දෙපැත්තෙන් අතේට අහුවෙන ප්‍රදේශය කැපෙනවා. අතේ දෙපැත්තක් කැපෙනවා. අර තනකොළ මේ කොළයේ දෙපැත්ත ගැටෙන. අන්න ඒ වගේ උපන්නා වූ නූපන්නා වූ කියන දෙපාර්ශ්වයටම අයිති. දැනට පහළ වෙයි තිබෙන පහළ නොවුණු නමුත් පහළ වෙන්නට පුළුවන්කම තියෙන කියන මේ ක්ලේශ ධර්මයන් කපනවා කියන අර්ථයෙන් කුසපන පත්‍රයේසේ කෙලෙස් කපන්නේ කුසල නම් වේ කියලා නිර්වචනයක් අට කථාචාරීන් වහන්සේ ඊළඟට ලබා දීලා තියෙනවා. එතකොට මේ තමයි ඇත්තටම කුසල පදය නිර්වචනය කරලා තියෙන ආකාරය ධම්මසංගණී අට කතාවේ ඒ වගේම ටීකා ග්‍රන්ථ සංග්‍රහ ග්‍රන්ථවල. අපි ඊළඟට විස්තර කරගන්න ඕනේ කුසලා ධම්මා කියනකොට මේ ධම්ම පදය ධම්ම කියන පදෙහි එන අර්ථය කුමක්ද කියන එක අපි ඊළඟට විස්තර කරගනිමු. මොකද්ද මේ ධම්ම කියන පදයෙන් කියවෙන්නේ කියලා.